आयुबोवन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सिद्ध टीवी प्रधान प्रवृत्ति विकासयයි ආරම්භ වන්නේ මම උදේශාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ශිෂ්‍යත්වය හෙට උපරිම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම යටතේ විභාගය පැවැත්වීමට සියල්ල සූදානම් IDH ශිෂ්‍යත්ව විභාගයට පානදුර දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසා දමයි. රේජ්‍ය ආර්ය ළමාරෝහලේ සාත්තු සේවිකාවකටත් කොරෝනා. මාළමේ තලංගම සහ හලාවත ප්‍රදේශවලිනුත් කොවිඩ් රෝගීන්. මාතලේ මනමාලියක් බලන්න ගිය කැකිරාවේ පිරිසකුත් නිරෝධායනයට. විශ්ව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායකවරයාට 20 වෙනිදා පාර්ලිමේන්තුවට. මිහිපිට දෙවිවරුවන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන අභිමානවත් සංවත්සරය අද විරුවන් 14654කට උසස් වීම. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. මෙවන විට රටේම අවධානය යොමු ඇති COVID-19 වෛරසයේ අලුත්ම තත්ත්වයන් පිළිබඳවයි අදත් ප්‍රථම පුවත. කොළඹ රිජ්‍ය ආර්ය ළමාරෝහලේ සේවය කළ සාත්තු සේවිකාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඇගේ සමීප ආශ්‍රිතයින් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මේ අතර හෙට දින පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා IDH රෝහල තුල ස්ථාපිත කළ අති විශේෂ විභාග මධ්‍යස්ථානයක් තුල සිසුන් 5 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමටද නියමිතව තිබෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝහලේ සාතු සේවිකාවකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඇය ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව ඇය ප්‍රතිකාර කටයුතු සඳහා IDH රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි මාස 9ක් වයසැති කුඩා බිළිඳකු හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වූ අතර මාස 5ක් වයසැති කුඩා දරුවෙකුගේ පියාටද වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වුණේ. අදාළ ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයෙකු ලෙස මෙම ආසාදිත කාන්තාව හඳුනාගෙන ඇති අතර ඇය එම ලදරු වාට්ටුවේ සේවය කර ඇති බවටයි අනාවරණය වන්නේ. ඒ අනුව රෝහල් සේවිකාවගේ සමීප ආශ්‍රිතයින් 11 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. එසේම අදාළ සේවිකාව සේවා කටයුතු සිදු කළ වාට්ටුවට පිටතින් රෝගීන් ඇතුළත් කර ගැනීමද නවතා දමා තිබෙනවා. බත්තරමුල්ල මාළඹේ හා තලංගම යන ප්‍රදේශවලින් COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 2 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 23 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. එසේම තවත් ආශ්‍රිතයින් පිරිසක්ද PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ తాවකාලිකව වසා දමා තිබෙනවා. එම ඒකකයේ සේවය කළ හෙදියකගේ දිනියට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමගයි. ඒ අනුව පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රාජකාරී කළ අදාළ හෙදිය හා එහි කාර්ය මණ්ඩලයේ නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදිසෝයියගේ දියණියක් PCR පරීක්ෂණය පොසිටිව් කියලා ඊයේ හවස අපි දැනගත්තා. දැනගත් වහාම එම ඒකකයේ එවැනි සේවය කර සියලුම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලද අතර දැඩි සත්කාර ඒකකයේ පිටින් දෙල්දුම් ගන්න එක తాවකාලිකව නතර කරා. ඔවුන් සියලුම දෙනා PCR පරීක්ෂාවට ලක් බලන්න අද උදේ කරන්න තීරණය කරා. මේ තත්ත්වය බොහෝම ඉක්මනටම සමනය කරලා යථා තත්ත්වයට මේ රෝහල් පත් කරන්න හැකි උපරිම සහයෝගය සේවය කරනවා. මේ අතර පසුගියදා COVID-19 වෛරස් ආසාදිත තරුණයෙකු හලාවත අඹකඳවිල ගම්මානයෙන් හමු වූ අතර ඔහුගේ ආශ්‍රිතයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයාගේ PCR පරීක්ෂණ පසුගිය 8 වනදා සිදු කර ඇති අතර අද දිනේදී ඔහු වෛරස් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. හෙට දිනේදී ආරම්භ වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් 5 දෙනෙකු IDH රෝහල තුල පිහිට වූ විශේෂ විභාග මධ්‍යස්ථානයක් තුලදී විභාගයට පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා. මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති මාතලේ ප්‍රදේශීය පදිංචි තරුණියකගේ ආශ්‍රිතයින් පිරිසක්
ලක්ෂයක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. අදාළ තරුණියට විවාහ යෝජනාවක් ගෙන ආ කැකිරාව ප්‍රදේශයේ 13 දෙනෙකු මෙලෙස නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අදාළ පිරිස එම තරුණියගේ නිවසට පසුගිය 26 වනදා පැමිණ ඇති අතර නැවත 28 වනදා ඇය සේවා ස්ථානය කරා ගොස් තිබෙනවා. එසේම 5 වනදා සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඇය ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර ඉන් අනතුරුවයි මෙම පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙන්නේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර පසුගියදා තම නිවසට පැමිණ සැඟව සිටි සේවිකාවක් සහ ඇගේ පවුලේ සමාජිකින් රන්ටබේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ යුද හමුදා බටපිරිස් ඊයේ දින කටයුතු කළා. පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ හැකි තත්ත්වයක් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා. මේ අවස්ථාව වන විට අපි තාමත්ම වේගෙන් මිනුවන්ගොඩ COVID-19 රෝගී පොකුරේ රෝගීන් හඳුනා ගැනීමට අපි කටයුතු කළා. ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වෙන විට අපි හඳුනාගෙන ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීමත් අනිත් අය නිරෝධායනය කිරීමත් සිදු කරමින් පවතිනවා. මේ තුල අපි විශ්වාස කරනවා අපිට රෝගය පාලනය කරගත හැකියි කියලා. සාමාන්‍යයෙන් වෙනත් රටවල රැල්ලක් කිව්වේ රෝගය සමාජගත වෙලා විවිධ ස්ථානවලින් රෝගීන් වාර්තා වීමත් එක්ක විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම. අපේ රටේ එහෙම දෙයක් සිදු වුණේ නැහැ. එහෙම දෙයක් සිදු වෙයි මේ අවස්ථාවේදී අපිට බලාපොරොත්තු වෙන තරම් කාරණේකුත් නැහැ. නිරෝධායනය කරපු අතර ඉදිරියේදී තවත් රෝගීන් අපි බලාපොරොත්තු වෙන එක සාමාන්‍ය දෙයක්. මේ අතර රටේ පවතින COVID-19 වෛරස් ව්‍යාප්තිය පිළිබඳව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පළ කළේ මෙවන් අදහසක්. ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු ආසාදිතය වූ බවට තහවුරු වුණා. අද දිනේ හෙට දිනේ සහ ඉදිරි දින 7ේදී මෙවැනි අයලුන් සමු වීමට හැකියාවක් ලැබෙයි. නමුත් අපි මේ සැක කරන ආශ්‍රිතයන් සොයාගෙන යද්දී අපිට පෙනී යනවා ඔවුන්ට යම්කිසි ආකාරයක මේ ඇඟලුම් කම්මල සම්බන්ධයෙන් සම්බන්ධතාවයක් තිබෙනවා කියලා. ඒ හින්දා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ වන විට ඒ ආකාරයෙන් හමු වෙන නිසා අපි ඔබ සියලු දෙනාටම වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා. ඔබ කොවිඩ් ආසාදනය නොවී සිටීමට නම් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ලබා දුන් උපදෙස් අනුව ඉදිරි කාලයේදී ගත කරන්න වෙනවා. මම හිතන්නේ ලෝකේ කොවිඩ් තිබෙනකන් අනිවාර්යයෙන්ම අපිට මේ තත්ත්වේ කටයුතු කරන්න වෙනවා කියලායි මම බලාපොරොත්තු වෙන්නේ. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්රිසේ මහත්මිය මෙලෙස අදහස් පළ කළා. While the government steps up the track and trace systems to test, isolate and care for patients and trace and quarantine their contacts, everyone can play their part. COVID-19 වෛරසය මැඩ පැවැත්වීම සඳහා රජයේ විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නිරෝධායන කටයුතු ඇතුළු ක්‍රියාමාර්ග ඊට ඇතුළත්. ඔබ නිතරම අත්සේදීම, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම ඉතා වැදගත්. ඔබට හුස්ම ගැනීමේ කිසියම් අපහසුතාවයක් තියෙනවා නම් කරුණාකරලා නිවසින් බැහැරට යන්න එපා. Please do not go out and seek medical care. අප වෙත මේ වන විට විශේෂ පුවත් කිහිපයක් ලැබී තිබෙන අප සූදානම් මෙම පුවත් ඔබ වෙත ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන්නට. COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රෙජ්ජ ආර්යා ළමාරෝහලේ සාත්තු සේවිකාවගේ සමීප ආශ්‍රිතයින් තිදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඔවුන් කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත පුද්ගලයන් වන බවටයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයවුනි මහතා සනාථ කළේ. මෙම සියලුම රෝගීන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ රෝගීන්ගේ ආශ්‍රිතයින් වන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප සමග පැවසුවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ වන විට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව පවතින COVID-19 වෛරස් තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් ලෙස රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති අත්සේදීම, මීටර 1 දුරස්ථ භාවය පවත්වා ගැනීම, මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවට ප්‍රකාශ කරනවා. එමෙන්ම නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම සීමා කරන ලෙසටද සෞඛ්‍ය අමාත්‍යාංශය අපට දන්වා තිබෙනවා. මේ අතර තවත් විශේෂ ප්‍රවෘත්තියක් අප වෙත ලබා දී තිබෙනවා. යුද හමුදාපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයක්. පසුගිය සැප්තැම්බර් 23 වෙනිදායින් පසුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සමග සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ පුද්ගලයන් සිටී නම් PCR පරීක්ෂණ සඳහා යොමු වන ලෙසට යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
අප දැන් අවධානය යොමු කරන්නේ හෙට දින 5 වෙනි ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එහි තත්ත්වයන් පිළිබඳව මෙවර 5 වෙනි ශිෂ්‍යත්ව විභාගයේ හෙට දින පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සූදානම් කර අවසන්. සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුව ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා 3,31,694 දෙනෙක් අයතුම් කර ඇති අතර විභාග මධ්‍යස්ථාන 2,936දී විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් 12ක විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ. සියලුම සිසුන් පෙරවරු 8:30 වන විට අදාළ විභාග මධ්‍යස්ථානයේට ගුරුවරුන් සමග වාර්තා කළ යුතු වෙනවා. 9 මාර්ච් සිට 10 මාර්ච් දක්වා පැයක කාලයක් පළවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා අවකාශ ලැබෙනවා. ඉන් අනතුරුව පැය භාගයක කෙටි විවේකයෙන් පසු 11ට දෙවෙනි පත්‍රය ආරම්භ වෙනවා. ඒ අවසන් වෙන්නේ 12යි කාලෙට. අපේක්ෂා රෝහලේ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වෙනවා. IDH රෝහලේ විශේෂ විභාග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීමට පියවර අරන් තිබෙනවා. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා දීම සඳහා info.moe.government.lk යන වෙබ් අඩවිය වෙත පිවිසිය හැකියි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ එලෙස තොරතුරු ලබා දීමට නොහැකි වූ සිසුන්ට තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයේදී එම තොරතුරු ඉදිරිපත් කළ හැකි බවයි. මේ අතර විභාග පැවැත්වෙන පාසල්වල විදුහල්පතිවරුන්ගේ මූලිකත්වයෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. යහපත් මානසිකත්වයෙන් පාසලට පැමිණෙන්න ඉතාමත් ආරක්ෂිතව ඔබගේ විභාගය පවත්වන්නට අවශ්‍ය කරන කටයුතු පාසල් තුල සැලසුම් කරලා තියෙනවා. ඇත්තරම දරුවන්ව විස බීජ හරණය කරලා පාසල තුලට ප්‍රවේශ කරගන්න අපි කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ උෂ්ණත්වය බලන්න, දරුවන්ට සුදුසු මුඛ ආවරණ නැති අයට ඒවා ලබලා දෙන්න අපි සියලුම කටයුතු සංවිධානය කරලා තියෙනවා. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සිසුන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. විශාල ශිෂ්‍යයන් පිරිසක්ගේ පාසල් වලට පැමිණෙනවා. ඒ වගේම ඔවුන්ගේ දෙමව්පියන් පැමිණෙන්න පුළුවන්. ඒ එනකොට හොඳට අත් දෙක සෝදලා මුඛාවරණයක් පැන්දගෙන එන්න, දුරස්ත භාවයේ පවත්වාගෙන යන්න. දරුවෝ ගෙදර ඉඳන් පාසලට එනකොට මුඛාවරණය පැන්දගෙන එන්න ඕන. විභාගය ලියන්නේ දුරස්ත භාවයක් පවත්වාගෙන යමින්. ඒ විභාගය ලියන අවස්ථාවේදී දරුවන්ට අපහසුතාවක් තියෙනවා නම් මුඛාවරණය ගලවලා විභාගයට ලිව්වට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් විභාගය ලියලා ඉවරලා නැවතත් ගෙදර යනකොට මුඛාවරණය පැන්දගෙන යන්න ඕන. ඒ වගේම යන්නේ ඉස්සෙල්ලා අත් දෙක සබන් දාලා හොදගෙනත් පාසලින් පිටත් වෙන්න කටයුතු කරනවා. විභාගයේ පෙනී සිටින සිසුන් සඳහා පමණක් ඇඳිරි නීති කාල සීමාව තුළ බස් රථ දහවනයට යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා සඳහන් කරේ. ගම්පහ සිට කොළඹට බස් රථ ධාවනය කරන්නේ නැහැ. හැබැයි ගම්පහ ඇතුළත ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා බස් රථ ධාවනය සඳහා. ග්‍රාමීය මාර්ගවලත් බස් රථ ධාවනය කරනවා. හැබැයි මේ බස් රථ කිසිම කෙනෙක් අයුරකින් විභාග ශාලාවන්ට යන දරුවන් සහ දෙමව්පියන් හැර වෙනත් කිසි කෙනෙකුට බස් රථවල ගෙනියන්නේ නැහැ. ඒ වගේම මේ බස් රථ ධාවනය කරන්නේ ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල විභාග කාල සීමාව තුළදී පමණයි. දුම්රිය දෙපාර්තමේන්තුවකින් දුම්රිය දෙකක් ගමන් කරන්නට යොදලා තියෙනවා. ඒ දුම්රිය මැදිරි දෙකේම මැදිරි දෙකක් ළමයින් සඳහා වෙන් කරලා තියෙනවා. මේ අතර විභාග පැවැත්වෙන පාසල්වල විෂ බීජ හරණ කටයුතු සිදු කෙරුණේ මේ ආකාරයෙන්. වෙසවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා වෙත බහර දී තිබෙනවා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කතානායකවරයා වෙත ලැබී ඇති බව කතානායක කාර්යාලය ප්‍රකාශ කළා. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය එළඹෙන 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ. අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 39ක් ගොනු කර තිබුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණා. පංචපුත්කල විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකින් ලෙස බෝනික අලු විහාරේ සිසිරද ආප්රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්කොඩ යන මහත්වරුන් කටයුතු කළා. 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර තිබූ පෙත්සම් වලට අදාළව වාචික දේශන සහ ලිඛිත දේශන සලකා බැලීම පසුගිය 5 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අවසන් කරනු ලැබුවා. එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් වන රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමු කරන බවයි. ඒ අනුවයි එහි රහසිගත නිගමනයන් කතානායකවරයාට යොමු කර ඇත්තේ. කෙසේ වෙතත් නීතිපති දපුලද ලිවේරා මහතා පසුගියදා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි. මාතෘ භූමියේ ස්වෛරී භාවය සහ බහුමික අඛණ්ඩතාවය උදෙසා පුරෝගාමී ජාතික මෙහෙවරක නිරත වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් සියත ප්‍රවෘත්තිංශය තබන සටහනක් මේ. අහස පොළොව සිඹින රටට සෙනෙහෙ පුදන ලෙයින් මසින් සැදුන පුරා 71 වසරක අභිමානනීය මෙහෙවරක් ශ්‍රී ලංකා ධරණී තලය වෙනුවෙන් ඉටු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ෂ 1949 ඔක්තෝබර් 10 වන දින යුද හමුදා පනත සම්මත කිරීමත් සමග ආරම්භ වන්නේ ජාතියේ අභිමානවත් ආරක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා ද්වීපයේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධිපත්‍යය උදෙසායි. දශක 3ක් පුරා අප මව්බිම වෙලාගෙන සිටි කුරිරු ත්‍රස්තවාදයෙන් මේ මාතෘ භූමිය නිදහස් කරගනු පිණිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදු කළ අමිල මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලියවී අවසන්. හදිසි ආපදා ස්වාභාවික ව්‍යසන තත්වයන්හිදී පවා අප රටත් ප්‍රජාවත් වෙනුවෙන් දිවි දෙවෙනි කොට අප කැපවන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සදා කල්හිම මේ මාතෘ භූමිය සුරක්ෂිත කරන ජාතියේ විසල් ප්‍රාකාරයයි. COVID-19 උවදුර හමුවේද ජාතියේ ආරක්ෂක පෙරගමන් කරුවා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටු කරන මෙහෙවරද ශ්‍රී ලාංකික ජාතිය වශයෙන් අප කෘතඥ පූර්වකව සිහිපත් කරන්නෙමු. අද දිනයට යෙදුණු යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ ආරක්ෂාවට ආපදා කළමනාකරණයට මෙන්ම සංවර්ධන ක්‍රියාවලියට ශ්‍රී ලංකා යුද හමුදාව ලබා දෙන්නා වූ ශක්තිය පිළිබඳව සිය ස්තුතිය පුද කරන බවයි. මේ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සරය වෙනුවෙන් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වන සංවත්සරය ඔක්තෝබර් 10 වන අද දිනට යෙදී තිබෙනවා. සම්මාන පෙළපාලිය ජනාධිපති හිටපු හමුදා ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ අපගේ ජනාධිපතිතුමාට පිරිනැමීමටයි ගාලු මූදර පිටියේදී සංවිධානය කළ තිබුණේ. රටේ ඇති වී තිබෙන කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් එම පෙළපාලිය අද දිනේ පවත්වන්නේ නැහැ. යුද හමුදාවක් වශයෙන් බලාපොරොත්තු වෙන කාර්යයන්නේ රටේ ඒකීයභාවය, ස්වරිත්‍ය, භෞමික අඛණ්ඩතාවය රැකගැනීමෙන් රටත් රටේ ජනතාවත් ආරක්ෂා කරගෙන සේවය කිරීමටයි 30 වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධය ජයග්‍රාහී කර අපේ රටට සාමය ගෙන දීමට ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නා. වීරෝදාර රණවිරුවන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා. එම සියලුම වීරෝදාර රණවිරුවන් අපි 71 වන සංවත්සරයේ සමරන මොහොතේදී ඉතාමත්ම කෘතගුණශීලීව මතක් කරුන් ලබනවා. විශාල සංඛ්‍යාවක් රණක්ෂිතයට පත් වුණා. ඔවුන් සියලු දෙනාටත් අප ඉක්මන් සුවය
ප්‍රාර්ථනා කරන අතර එදා මෙදා තුර සේවය කළපු ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම වීරෝදාර රණවිරුවන්ට වත්මන් යුද හමුදාපතිවරයා වශයෙන් ඔවුන්ට දැනට විශේෂයෙන්ම සේවයේ නියුතු තම රට ජාතිය වෙනුවෙන් රට ආරක්ෂා කර ගැනීමට අපගේ ජනතාව ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන යුද හමුදාවේ සියලුම නිලයන්ට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනු ලබනවා. රටේ ජනතාව මේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමටත් ඉදිරිපත් වෙලා ඔවුන්ට සහන සැපයීමටත් හමුදා ක්‍රියා කරනු ලබනවා. අභිමානවත් යුද හමුදාවේ 71 වන සංවත්සරය වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 514 දෙනෙක් ඒ වගේම අපගේ වීරෝදාර රණවිරුවන් සෙසු නිලයන් 14140 දෙනෙකු අද දිනේ උසස් කිරීම වලට භාජනය කරනු ලැබුවා. අපි එතුමාට හමුදාපතිවරයා වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා. අප මාතෘ භූමියේ ස්වෛරීත්වය උදෙසා රණ බිම මත දිවිපිදූ මෙන්ම අදටත් මේ මව්බිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අප කැපවන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත ලක්විරුවනි, මේ ඔබට පිදෙන ජාතියේ හෘදයාංගම උත්තමාචාරයයි. ගව ඝාතනයට එරෙහිව සියත ගෙන එන ප්‍රවෘත්ති විශේෂාංගයයි දැන්. දෙදස් 6 වසරේ සිට 2019 දක්වා වූ කාල සීමාව තුළ මෙරට ගව ඝාතන වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ 2010 වසරේ බව සංඛ්‍යා ලේඛන දත්ත වාර්තා පෙන්වා දෙනවා. ඒ ගවයින් 2,3520ක් ලෙසයි. කෙසේ නමුත් පසුගිය වසරේදී එනම් 2019 වසරේ එය 1,58,723ක් ලෙස අඩු වී තිබුණද එයද සැලකිය යුතු ප්‍රමාණයක් බව අප අමතක නොකළ යුතුය. එමගින් කියවෙන්නේ පසුගිය වසරේදී අහිංසක ගවයින් 1,58,723ක් ඔබගේ රස මසවුලු පිනවීමට සිය ජීවිතය පූජා කර තිබෙන බවයි. මේ අතර ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2019 වසරේදී පිළිවෙලින් ලංකාවේ වැඩි වශයෙන් ගව ඝාතන සිදුව ඇත්තේ මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුලයි. ඒවාද බලපත්‍ර හිමි ගව ඝාතකාගාරවල සිදුවන ගව ඝාතන වන අතර බලපත්‍ර නොමැති ගව ඝාතකාගාර සම්බන්ධයෙන්ද අපට නිරන්තර පුවත් අසන්නට දකින්නට ලැබෙනවා. එසේනම් වසරකට ගවයින් කොපමණ නම් මෙරට තුල ඔබ වෙනුවෙන් ඔබේ ආහාරය සඳහා ඝාතනයට ලක්වනවාදැයි ඔබට ගණන් සාදාගත හැක. අපගේ මෙම වෑයම එලෙස මෙරට තුල කිසිදු ගවයෙකු ඝාතනය වීමට ඉඩ නොදීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ගෙන ඇති පියවර ශක්තිමත් කිරීමයි. ලොව පුද්ගලයන් 8 දෙනෙකුගෙන් එක් අයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 9 දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගයකින් පෙළෙන බව ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා හඳුනාගෙන තිබෙනවා. අද යෙදී තිබෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් සියත ප්‍රවෘත්ති අපගෙන එන වාර්තාවක් මේ. මෙවර මානසික සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙන අතර සියල්ලන්ට මානසික සෞඛ්‍ය යන්න මෙවර මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වී තිබෙනවා. ලොව පුරා බිලියනයකට ආසන්න පිරිසක් මනෝ සමාජීය ආබාධ වලින් පෙළෙන්නන් වන අතර ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම පුද්ගලයෙක් කිසියම් අවස්ථාවක මනෝ සමාජීය ආබාධයක ගොදුරක් විය හැකි. කිසියම් බරපතල මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුගේ ආයු කාලය අන් අයට වඩා වසර 10ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩු වන අතර සියදිවි නසා ගැනීම නිසා ලොව පුරා ජනප්‍රිය පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය පුද්ගලයන් ලක්ෂ 8ක් පමණ මිය යනවා. එනම් සෑම තප්පර 40කටම වරක් මනෝ සමාජීය ආබාධයක ගොදුරක් වීමෙන් තම ජීවිතය අහිමි කරගන්නවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර වයස්වල පසුවන්නන් වීම විශේෂත්වයක්. ලෝකයේ සෑම පුද්ගලයන් 8 දෙනෙකුගෙන්ම එක් අයෙකු යම්කිසි මානසික රෝගයකින් පෙළෙන අතර ලංකාවේ පුද්ගලයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු එලෙස යම්කිසි මානසික රෝගයකින් පෙළෙනවා. එලෙස වයස අවුරුදු 15ත් 29ත් අතර පුද්ගලයන් තම ජීවිතය අහිමි කරගන්නා ප්‍රධානතම හේතුව වන්නේ සිය දිවි නසා ගැනීම.
සෑම වසරකම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයකට 16 දෙනෙකු පමණ සියදිවි නසා ගන්නා අතර එයින් බහුතරය වයස අවුරුදු 15ත් 44ත් අතර පුද්ගලයන් වන අතර ඔවුන්ගේ සියදිවි නසා ගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ විෂාදය බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර මානසික ආතතියට සහ වෙනත් මානසික සෞඛ්‍ය ගැටලු වලට උපකාර ලබා ගැනීමට 2018 වසරේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා. 1926 මෙම දුරකථන අංකය ඔස්සේ ඔබට ඇති ඕනෑම මානසික ගැටලුවකට විසඳුම් ලබා ගැනීමට හැකියාව පවතින අතර කෙටි පණිවිඩ මගින්ද ඔබට මෙමගින් සේවාව ලබාගත හැකි බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ජයවර්ධනපුර රෝහලෙන් ලබා දෙන රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් වැඩි දියුණු කරමින් උසස් මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධාන අරමුණ වනවා. මෙම නිරීක්ෂණ චාරිකාවේදී රෝහලේ සභාපතිවරයා අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් සමග රෝහල් පරිපාලනය පිළිබඳ පවතින ගැටලු, රෝහල් කාර්ය මණ්ඩල ගැටලු, වෘත්තීය සමිති ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරිය සාකච්ඡා සිදු කළා. තවදුරටත් මෙම රෝහලින් ලබා දෙන සේවාවන් ඉහළ මට්ටමකට ගෙන ඒමට නම් රෝහලේ ආරම්භයේ සිට මේ දක්වා පැවති ක්‍රමවේදයන් සහ පරිපාලන කාර්ය පටිපාටියන් වෙනස් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය නිරීක්ෂණය කර ඇති අතර ඒ සඳහා නව වැඩපිළිවෙලක් සහිතව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රෝහල් පරිපාලන අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් තුලින් www.siyathnews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.